समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् कारुणिक श्रद्धाकामी ගුණවත් පින්වතුනි අදත් මේ සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස සහ සම්බන්ධ වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තුම් ශ්‍රී සද්ධර්මයට ඔබේ අවධානය යොමු කරන්නට සද්ධර්මය අහුම්කම් දෙන්න. අද පින්කමේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ලයනල් ද සිල්වා මහත්මයා ඒ වගේම ශ්‍රියානී ප්‍රනාන්දු මහත්මිය විසින් පින්කමට උතුම් අරමුණු කීපයක් තිබෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 30 වෙනිදා ජන්මදිනය සමරපු කවිනු පුතාට ඒ වගේම නොවැම්බර් 26 ජන්මදිනය සමරන දුයිනි දියණියට ඒ වගේම ජුනි 16 ජන්මදිනය සමරපු දිහෙලි දියණියට ආශිර්වාද කරන්ට ඒ දරුවන්ගේ ජන්මදින සඳහා තමතරව සෝමලතා ප්‍රනාන්දු මාතාවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් දයානන්ද කාර්යවසම් ලොකු තාත්තට සහ අනෙකුත් මියගිය ඥාතීන්ට පින් දෙන්නටත් දෙපාර්ශවයේම ආදරණීය දෙමව්පියන්ට ආශිර්වාද කරන්නටත් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. පෙලයිනල්ද ලක්මාල්ද සිල්වා මහත්මයා සහ ක්‍රිෂානි ප්‍රනාන්දු මහත්මිය ඊටම ශ්‍රද්ධාවෙන් මෙවැනි උතුම් පින්කමක් මීට පෙරත් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සිද්ධ කරා. ඒ විතරක් නෙමෙයි ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලාට සම්පූර්ණයෙන්ම උදෑසන සහ දහවල දානමාන සඳහා අවශ්‍ය කරන පහසුකම් බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ අවස්ථාවෙත් සලසලා පූජා කළා. අද දවසෙත් ආදරණීය දරුවෝ තුන්දෙනාගේ ජන්මදින වෙනුවෙන් ඒ දරුවන්ට ආශිර්වාද කරලා අධ්‍යාපනයට අනාගතයට ආශිර්වාද කරලා සෙත්පතලා ආදරණීය පියතුමෙක් විදියට මෞතුමියක් විදියට විශේෂයෙන්ම ලක්මාල්ද සිල්වා මහත්මයාත් ක්‍රිෂානි ප්‍රනාන්දු මහත්මියත් මේ උතුම් පින්කම සිද්ධ කරනවා. ඉතින් කවිනු පුතාටත් ඒ වගේම දුවිනි දියණියටත් දිහෙලි දියණියටත් ආශිර්වාද කරමින් හදවතින්ම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිරජීවනය සහ අධ්‍යාපනික දියුණුව ප්‍රාර්ථනා කරමින් අද දේශනාව ආරම්භ කරනවා. අද අපට මේ දේශනාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේම තවත් උතුම් මාර්ග අංගයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අවස්ථාව ලැබිලා තිබෙනවා. අද කතා කරන්නේ සම්‍යක් කර්මාන්ත පිළිබඳව. සම්‍යක් කර්මාන්තය නැත්නම් සම්මා කම්මන්ත කියන උතුම් මාර්ග අංගය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ විශේෂයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ මත පදනම් වෙලා සිද්ධ කරපු උතුම් දේශනාවක් සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විභංග සූත්‍රයෙහි අපි බලමු කොයි ආකාරයටද සම්මා කම්මන්ත පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. තත්ත කතමෝ සම්මා කම්මන්තෝ
පානාති පාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී අයං වුච්චති සම්මා කම්මන්තෝ. එතකොට විභංග පාළියෙහි පෙන්වලා දෙන ආකාරයට සම්මා කම්මන්තය නම් කුමක්ද? මොකක්ද මේ සම්මා කම්මන්ත කියලා කියන්නේ? ප්‍රාණඝාතයෙන් වෙන්වීමය, අදත්තා දානයෙන් වෙන්වීමය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමය යන මෙය සම්මා කම්මන්ත නම් වේ. දැන් එතකොට බොහෝ වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් මේ සම්මා කම්මන්ත කිව්වම හොඳ කර්මාන්ත කිරීමද? හොඳ කර්මාන්ත කිව්වම අපිට ඔළුවට එන්නේ ව්‍යාපාර ශේෂ්ත්‍රයට අදාළ දේවල්නේ. කර්මාන්ත පුරය කියලා තියෙන්නේ නේද? ඔය මේ ඇඟලුම් ශාලාවල් තියෙන තැන්, වෙනත් නිෂ්පාදන ආයතන තියෙන තැන් වලට කියනවා කර්මාන්ත. හැබැයි තථාගත දේශනාවේ කම්මන්ත නැත්තම් සිංහලට ආවම අපි කර්මාන්ත කියලා කිව්වම මෙහි අදහස් කරලා තියෙන්නේ එවැනි දෙයක් නෙමෙයි. ජීවිකාවට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒක ඊළඟ දේශනාවේදී කියන්නේ හෙට තියෙන දේශනාවේදී සම්මා ආජීව ගැන අපි වෙනම සාකච්ඡා කරනවා. හෙට දේශනාවේදී මාර්ගාංගය. නමුත් අද මේ අපි අවධානය යොමු කරන මේ උතුම් මාර්ගාංගය තුල අවධාරණය කරන්නේ අපගේ කායික නිර්වද්‍ය භාවය සම්බන්ධව, කායික නිවැරදිකම සම්බන්ධව වගකීම් සහගත වීම තමයි මෙහි අපිට පෙන්වලා දෙන්න තියෙන්නේ. පානාති පාතා වේරමණී, ප්‍රාණඝාත කිරීමෙන්, පරපණ නැසීමෙන් වැළකීම. පරපණ නැසීමෙන් වැළකීම. එතකොට මේ ලෝකේ හැම මිනිස්සයම කැමති මොකටද? හැම සත්වයම කැමති. සබ්බේ සත්තා, සියලුම සත්වයෝ, සියලුම ප්‍රාණීන් ජීවිතුකාමෝනේ, ජීවත් වෙන්න කැමති. අමරිතුකාමෝ, මැරෙන්න නැතුව ඉන්න කැමති. මේ ලෝකේ සියලුම සත්වයින්ගේ ස්වභාවය තමයි නොමැරීන්ට කැමති, ජීවත් වෙන්න කැමති. සබ්බේසං ජීවිතං පියං, සියලු දෙනාටම ප්‍රිය කුමක්ද? ජීවිතය. ජීවත් වෙන එක තමයි සියලු දෙනාටම ප්‍රිය දේ. මරණය ප්‍රිය නෑ කාටවත්. මරණය ප්‍රිය නෑ. මරණය ප්‍රිය නම් මිනිස්සු මෙච්චර අනිත් අය වෙනුවෙන් අනිත් අයත් එක්ක රණ්ඩු කරගන්නේ නෑ. රණ්ඩු කරගන්නේ තමන් ජීවිතේට ආසහින්දා. හොඳට ජීවත් වෙන්න කැමති නිසා, පහසුවෙන් ජීවත් වෙන්න කැමති නිසා, සතුටින් ජීවත් වෙන්න කැමති නිසා. ජීවත් වෙන්න කැමති. ඔබ ප්‍රිය කරන්නේ තෘප්තිමත් ජීවිතයකට. නොමැරි හොඳට සැපෙන් සතුටින් ඉන්න තමයි හැම මිනිසෙක්ම කැමති. මිනිස්සු පව් අකුසල් කරන්නේ මොකටද? හොරකම් කරන්නේ මොකටද? හොරකම් කරන මිනිස්සු තමන් වැරදි ක්‍රමවේදයකට හරි සල්ලි හම්බ කරගෙන තමන් කැමති දේවල් කරගන්න. තමන් කැමති විදියට ඉන්න. එතකොට මේ ලෝකයේ ඉන්න සියලුම සත්වයින්ගේ අපේක්ෂාව තමයි අනේකාව මරන් කාලා හරි තමන්ගේ පැවැත්ම සහ තහවුරු කරගන්න එක. සතෙක් තව සතෙක් මරන් කන්නේ බඩගින්න. නේ. සතෙක් මරන් කන්නේ බඩගින්න. ඒකෙන් සිද්ධ වෙන කුසලය ඒවා වෙනම තියෙනවා. නේ. ඒකෙන් කර්ම රැස් කර ගැනීම, සසර දික් කර ගැනීම වෙනම තියෙනවා. හැබැයි අපි තේරුම් ගත යුතු දේ තමයි හැම මිනිස්සයම කරන ක්‍රියාවන් වල තිබෙන්නේ ජීවිත තෘෂ්ණාව එක්ක ගැට ගැහිච්ච අතුරු කාරණා.
තණ්හාව, ජීවත් වෙන්න තියෙන ආසාව, ජීවිතේ සැප විඳින්න තියෙන ආසාව, ලොකු මිනිස්සු විදියට ඉන්න තියෙන ආසාව, සමහර කෙනෙක් බඩගින්න නිවා ගන්න තියෙන ඕනකම, පිපාසය නිවා ගන්න තියෙන ඕනකම, ඔය ආදී දේවල් නිසා මිනිස්සු වැරදි කරනවා. වැරදි කරලා හරි උත්සාහ කරන ජීවත් වෙන්න. ජීවිතේ වෙනුවෙන්. මට ඔබට තෝරලා දෙන්න ඕන හැමෝම ජීවත් වෙන්න ආසයි. හැමෝම. එතකොට අපි උතුම් නිවන් මඟ පුහුණු වෙනවා නම්, අපි නිවන් දකින්න හිතනවා නම්, අපි අපේ ජීවිතේ පුහුණු වෙන්න ඕනේ අන් අයගේ ජීවිතවලට, අන් අයගේ ජීවිත පැවැත්මට කිසිම ආකාරයකින් දැනුවත්ව, සචේතනිකව මැදිහත් වීමක් නොකර ඉන්න අපි පුළුවන් තරම් වීරිය කරන්න ඕන. පුළුවන් තරම් නේ වීරිය කරන්න ඕන. අනිකාගේ ජීවිත පැවැත්මට හානියක් නොවන විදියට ජීවත් වෙන්න පුළුවන් තරම්. මොකද එක් අතකින් ඒක අපේ කෙලෙස් පාලනය කර ගැනීම. අනෙක් අතින් එය අනිකාගේ අයිතියට කරු කිරීමක්. අනෙක් අතින් එය අනිකාට ජීවිත රක්ෂණාවරණයක් අපි විසින් ලබා දුන්නා වගේ. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් නේ. අපි ලබා දුන්නා වගේ එකක්. මොකද මේ ලෝකෙ මිනිස්සු බය දේවල් අතර පළවෙනියෙන්ම බය මැරෙන්න. මිනිස්සු බය දේවල් අතර පළමුවෙන්ම බය දේ මොකද්ද කියලා හැදුවොත් එකටම බය දේ මැරෙන්න බය. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ඒ අපිට සමාදන් කර වෙන්න කියලා යෝජනා කරන පංචශීලයෙහි නේ, දස කුසලයෙහි අංක 1ට පෙන්වලා දීලා තියෙන්නේ ඔබ නිසා ඒ බය කාටවත් ඇති වෙන්න දෙන්න එපා. ඔබ ප්‍රාණඝාතයෙන් වළකිනවා යනු ඔබ අනෙකාට ජීවිතය පිළිබඳව රක්ෂණාවරණයක් ප්‍රදානය කළා වගේ. ජීවත් වීමට අදාළ රක්ෂණ ඔප්පුවක් ඔබ පිරිනැමුවා වගේ. ඔබ ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒ නිසා මේ ජන්මදින සමරන ඒ පුතාට සහ දූලා දෙන්නටම මම යෝජනා කරනවා ඔබේ ජීවිතේ ඔබ දැනුවත්ව, ඔබ මැදිහත් වෙලා, ඔබ චේතනාන්විතව උපක්‍රම යොදලා කිසිම සතෙකුගේ ජීවිතය නිමා කරන්න එපා. ඕනම සතෙක් ආයුෂ ඉවර වෙලා හරි, කර්ම ශක්තිය ඉවර වෙලා හරි, ඒ දෙකම ඉවර වෙලා හරි, නැත්තම් වෙනත් හේතුවක්, හදිසි හේතුවක් බලපාලා හරි මිය යන්න පුළුවන්. අපේ ගෙවල් වල හැදෙන බල්ලෝ පූසොන්ගේ ඉඳලා සියලුම සත්වයෝ, අපි හදන සත්තු සහ අපි හදන්නේ නැතත් අපේ ගෙවල් ඇසුරු කරගෙන හැදෙන සත්තුත් හැම සතෙකුම ජීවත් වෙන්න කැමති. කිසිම සතෙක්ගේ මරණය තීරණය කරන කෙනා බවට ඔබ පත් වෙන්න එපා කියන යෝජනාව තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව මා ඔබට සිහි කරනවා. අපි සසරේ මොන තරම්නම් අවස්ථා ගානක ප්‍රාණඝාත අකුසල් කරලද අපි දන්නේ. සත්තුන්ට හිංසා පීඩා කරලා තියේද අපි දන්නේ. සසරේ ඒවයි විපාකද අපට අල්පායුෂ විදියට සමහර වෙලාවට අපේ අයට පැමිණිලා තිබෙන්නේ අපි දන්න කියන දරුණු ලෙඩ රෝග විදියට පැමිණිලා තිබෙන්නේ ඒ කර්ම විපාකත් එකතු වෙලාද, ඒ කම්ම විපාක ජාබාදා, ඒක එක්කෙනාට කරපු හිංසාවල, සත්වයින්ට කරපු පීඩාවල ප්‍රතිඵලද අපි දන්නේ නැහැ. ඒක හරියටම නිගමනය කරන්න. ඒ උනත් කර්ම විපාක මතත් අපිට ලෙඩ දුක් හැදෙන බව
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. අර කුරුළු වැද්දෙක් විදියට ඉඳපු අපේ ශාසනයේ අතීත වැඩ හිටපු මේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ අතීත භවයක් පිළිබඳව මගේ මතක විදියට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ අතීත භවයට අදාළ කතා ප්‍රවෘත්තිය තියෙන්නේ. උන්වහන්සේ පෙර භවයක මොනර කුකුළු ආදී සත්තුන්ගේ ඒ සත්තු මරලා විකුණලා තියෙනවා. ඊළඟට ගත්තාම ඉක්මනට මැරුවොත් එහෙම මස් නරක් වෙන හින්දා සමහර සත්තුන්ගේ කකුල් අතපය කඩලා ගෙදර තියන් ඉඳලා අවශ්‍ය වෙලාවට මරණය උදා කරලා තියෙනවා. මෙහෙම ගොඩක් අකුසල් කරලා තියෙනවා. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ පැවිදි භූමියට පත් වෙලා පසුව රහත් වෙනවා. හැබැයි ගොඩක් දුක් විඳිනවා. උන්වහන්සේට ගොඩක් මේ මුළු ශරීරෙම කුණු වෙච්ච, ගෙඩි ඇවිල්ලා කුණු වෙච්ච රෝගී තත්වයක් පවා ඇති වුණා. එතකොට අපි තේරුම් ගන්නට ඕන දේ තමයි අපි මේ සත්වයින්ට සංසාරේ කරපු හිංසා අපි දන්නේ. හැබැයි අපිට පුළුවන් අඩුම මේ භවයේදී මේ භවය ගැන අපි දැනුවත්නේ. අපිට ඊළඟ භවයේ මොකද්ද වෙන්නේ කියලා විශ්වාසයක්නේ තියෙන්නේ. අපි ඊළඟ භවයේ උපදිනවා කියන එක අපි තථාගත ධර්මයට අනුව විශ්වාස කරනවා. තථාගතයන් වහන්සේම දේශනා කරලා තියෙනවා. අපි රහත් උනේ නැතොත් ආයේ අපිට භවයක් සැකසෙනවා. ඒ සැකසෙන භවයේ අපි ජාතියක් ලබා ගන්නවා, උප්පත්තිය ලබා ගන්නවා කියලා. ඒ හින්දා පෙර භවය සහ මතු භවය ගැන අපට තීන්දුව తీරන වලට එන එක හරි දුෂ්කරයි. ඒත් අපිට පුළුවන් මේ භවයේදී කිසිම ප්‍රාණියෙකුගේ ජීවිත අපි මැදිහත් වෙලා සචේතනිකව චේතාන්විතව චේතයිත්වා කම්මං කරෝති කියපු ආකාරයට හිතින් හිතලා සතෙකුගේ ජීවිතයක් තොර කරන්නේ නැතුව ඉන්න, සතෙකුගේ ජීවිතයක් විනාශ කරන්නේ නැතුව ඉන්න අපි කාටත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මම අපේ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් යෝජනා කරනවා, ඔබ පුළුවන් තරම් ඔබ ප්‍රාණඝාතයෙන් වැළකුණු කෙනෙක් වෙන්න. ප්‍රාණඝාතයෙන් වැළකුණාට විතරක් මදි ප්‍රාණඝාතයට අනුබල නොදෙන කෙනෙකු බවට පත් වෙන්න. ඔබ මරන්න නැති වුණාට ඔබ අන් අයට කියලා මරවනවා නම් ඔයා මේ සතාව මරන්න, ඒකත් අකුසලයක්. ඒකත් අකුසලයක්. තමන් මරවනම නම් හෝ මරණව නම් දෙකම අකුසල්. ඉන්න පුළුවන් තරම් දරුවෝ නිසාවත්, දෙමව්පියෝ නිසාවත්, බිරිඳ හෝ සැමියා නිසාවත්, කවුරු නිසාවත් මා යෝජනා කරනවා ප්‍රාණඝාතයක් කරන, ප්‍රාණ වදයක් කරන කෙනෙකු බවට ඔබපත් වෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න. ජීවිතේ දවස ගෙවන්න වීරය කරන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන චේතනාවෙන්, සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන උතුම් සිතින් කටයුතු කරන්න. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන උතුම් චේතනාව ඇතුව කටයුතු කරනකොට ඒකම ඔබට සසරට වගේම මේ භවයටත් දීර්ඝායුෂ ලැබෙන්න උදව් වෙන ලොකු කුසල කර්මයක් වෙනවා. ලොකු කුසල කර්මයක්. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක වැනි සුගති භූමිවල උප්පත්තිය ලබන්නට හේතු වෙන දුර්ලභ උතුම් කුසල කර්මයක් බවට පත් වෙනවා ඔබ ප්‍රාණඝාතයෙන් වැළකීලා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන උදාර සිතින් යුක්තව ජීවත් වෙන කෙනෙක් වීම. ඒක උතුම් මනුෂ්‍ය ආත්ම භාවයක්, උතුම් දිව්‍යමය ආත්ම භාවයක් ලබන්නට උදව් වෙන දෙයක්. කිසිම සතෙකුගේ ජීවිතය නැති කරන්නේ නැති එක. අනිත් එක උපදින හැම භවයකම ඔබ කැමති ප්‍රමාණයට ආයුෂ භුක්ති විඳින්න, දීර්ඝායුෂ ලබන්න ඔබ හිතනවා නම් ඔබ අනිවාර්යෙන්ම කිසිම සත්වයකගේ ජීවිතයක් නැති කරන්නේ නැතුව ඉන්න ඕන. කිසිම සත්වයක අල්පායුෂ්ක තත්වයට ඔබ මැදිහත් වෙලාපත් කරන්නේ නැතුව ඉන්න ඕන. එයාගේ පූර්ණ ආයුෂ ගෙවා නිම කරලා එයා මැරෙන විදියකට මැරෙන එක අපිට කරන්න දෙයක් නැහැ.
එයා මැරෙන්නේ කොයි ක්‍රමෙන්ද? යාගේ ආයුෂ ඉවරද නැද්ද? ඒවා අපිට එකක්වත් නවත්තන්න බෑ. සමහර විට සතෙක්ම කාලා මැරෙන්න පුළුවන්. ඉතින් අපි මොකද කරන්නේ ඒකට? අපි ඒවට මැදිහත් වෙන්නේ. තව මිනිසෙක් විසින් එයාව ඝාතනය කළා දාන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අපි දන්න සීමාවේ මිනිසෙක් නම් අපිට කියන්න පුළුවන් ප්‍රාණඝාත කරන්න එපා. නරකයි. හොඳ නැහැ. ඒක අයහපත්. අපිට එහෙම වළක්වන්න පුළුවන් සීමා තියෙනවා. හැබැයි අපිට මේ ලෝකේ කිසිම කෙනෙකුගේ අතින් කිසිම සතෙක් මැරෙන්නේ නැති තත්වයක් අපිට උදා කරන්න බෑ. අපි කොහොමද එහෙම එකක් කරන්නේ? ඒත් අපිට පුළුවන් අපි දැනුවත්ව අපි මැදිහත් වෙලා අපේ ඕනෑකම් වලට අපි කියලා කෙනෙක්ව මරණ එක නවත්තන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතයක් නැති කරන එක නවත්තන්න පුළුවන්. එතෙන්ට ඔබ පුහුණු වෙන්න. මෛත්‍රී සිත තරම් නේ, මෛත්‍රී සිත තරම් වටින දෙයක් කොච්චර වටිනවද මේ ප්‍රාණඝාතයෙන් වළකින මෛත්‍රී සිත. හරි උතුම් සිතක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ විදියට මෛත්‍රී චිත්ත සමාධිය දක්වාම දියුණු කරගත්තොත් මේ මෛත්‍රී චිත්ත සමාධියක් කෙනෙක් උපදවා ගැනීම උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා රහතන් වහන්සේලා 99කට දෙන දාණයට වඩා ඉහළ ආනිසංස ගෙනල්ලා දෙනවා කියලා. මෛත්‍රී චිත්ත සමාධිය මෙත් සිත දියුණු කිරීමෙන්. එතකොට ඔබ ප්‍රාණඝාතයෙන් වළකිනවා යනුම මෙත්තා සහගත කාය කම්මනේ, මෛත්‍රී සහගත කාය කර්මයක්. ඔබ කයින් කිසිදු සත්වයෙකුගේ ජීවිතය නැති කරන්නේ, කිසිදු සත්වයෙකුගේ ජීවිතයට හිංසා කරන්නේ, දඬු මුගුරු වලින් ගහන්නේ, කැට කැබිලිති වලින් හිංසා කරන්නේ. එතකොට එතෙන්ට ඔබ ඔබේ හිත පුහුණු කරගන්න. මේ ආත්මේ අපේ මරුන් කණ්ඩ සුදුසු සත්තු කියලා જાතියක් නැහැ ලෝකේ. අපේ මරුන් කණ්ඩ සුදුසු සත්තුයි, අපේ මරුන් කණ්ඩ සුදුසු නැති සත්තුයි කියලා වර්ග ඉන්න බෑනේ. එහෙම ඉන්න බෑ. හැම සතෙක්ම අපේ මරුන් කණ්ඩ නුසුදුසුයි. මගෙන් මරුන් කණ්ඩ සුදුසු සතෙක් නැහැ. ඔබෙන් මරුන් කණ්ඩ සුදුසු සතෙකුත් නැහැ ලෝකේ. ඒ නිසා අපි පුළුවන් තරම් වග වෙමු. අපෙන් කාගේවත් ජීවිතේ නිමා නොවන තත්ත්වයටපත් කරන්න. අපි මැදිහත් වෙලා, අපි කියලා, අපි කරවලා එතෙන්ට ගමන් කරන්නේ නැතුව ඉඳ අපි වීරිය කරමු. මොකද අපේ ආයුෂ ගැනවත් අපි දන්නේ නැතුවයි ඉන්නේ නේ. අපි ජීවත් වෙන දවස් ගානවත් දන්නේ නැතුවයි ඉන්නේ. එහෙම දන්නේ නැතුව ඉන්න ගමන් අපි තවත් ඒ වගේම ජීවත් වෙන දවස් ගාන ගැනවත් අදහසක්වත් නැතුව සමහර විට කොයි වෙලේ මැරෙයිද කියලා බය තැති ගැනීම අසහනය එක්ක ඉන්න සතෙකුගේ ජීවිතය නැති කරලා දානවා කියන්නේ මොන තරම් අපි කරන වැරද්දක්ද? බුද්ධිමත් වෙන්න. හොඳට ඔබේ හිත පුහුණු කරන්න. ජීවිතය දුන්නොත් ජීවිතය ලැබේවි. ජීවිතය නොදී ජීවිත තොර කර ජීවිත ලබා ගන්න හිතන එක මේ භවයේ සමහර විට සංසාරේ කරන් ආපු අකුසල් කුසල පැත්ත බලවත් නම් බේරිලා හිටියත් ඊළඟ භව ගමනට අපි නරක කුසල් ප්‍රමාණයක් එක්තැන් කිරීමෙන් අපි භයානක විපත් අපිට කරගන්නවා වෙන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න. හොඳට හිතන්න. අපි කොච්චර සත්තු මැරුවත් අපිට තාම මුකුත් වෙලා නැහැ. එහෙම කියලා, එහෙම හිතලා ඔබ ආඩම්බර වෙන්න එපා. එහෙම හිතලා ආඩම්බර වෙන්න එපා. මොකද මේ ජීවිතේම ආඩම්බරකම් කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. අපි දන්නේ අපි මාරාන්තික ලෙඩකින් පීඩා විඳින බව, මාරාන්තික රෝගයක් අපේ ශරීරය ඇතුලේ වැඩිලා තියෙන බව අපි දන්නේ හෙටද එළිදරව් වෙන්නේ කියලා. අපි දන්නේ සමහර පිළිකා එහෙම තියෙනවනේ. මුළු ඇඟ පුරාම පැතිරිලා යනකම් අපි දන්නේවත් නැහැ. අන්තිමටම එළියට එනකොට අපිට හැරෙන්නවත් වෙලාව මදි. කොච්චර සල්ලි තිබුණත් දොස්තර කෙනෙකුට
අපිට ප්‍රතිකාරයක් කරන්න බෑ. කොච්චර සල්ලි තිබුණත්. කොච්චර දන්න කියන අය හිටියත් එක ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බෑ. එච්චරටම අපේ ශරීරේ පුරාම අපේ මරණය ගෙනල්ල දෙන පිළිකා ආදී භයානක ලෙඩ පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ නිසා ගෙවන දවස මේ ගෙවන මොහොත කාටවත් හිංසා නොකර කිසිම සතෙක් නොමරා ජීවත් වෙන්න උත්සාහ කරන්න. චේතාන්විතනේ. දැනුවත් නොදැනුවත්ව මැරෙනවට කරන්න දෙයක් නැහැ. අපි වාහනවල යනකොට මොනතරම් සත්තු පුංචි සත්තු මේ වැදිලා වාහනේ වැදිලා මැරෙනවද? ඉතින් මොකද කරන්නේ? අපිට ඉතින් චේතනාවක් නැහැනේ සත්තු මරන්න. අපි එක්ක ඉස්කෝලේට යනවා, එක්ක අපි රස්සාවට යයි, ඔය මොකක් හරි දෙයකට යද්දි සත්තු වැදිලා මැරෙන එක ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ වයින් පව් අකුසල් වෙනවයි කියලා බුදුදහම කියන්නේ. අර ජෛන මහබීරතුමාගේ අය නම් ඇඟේ එක ඇඳුමක් නැති වුණත් නූල් පොටක් නැති වුණත් මම ඊයේ පෙරේදා දැක්කා වීඩියෝ එකක් ඉන්දියාවේ අගමැතිත් මේ එයාට බොහොම වඳිනවලු ගරු කරනවලු. ඉතින් එයා ඇඟේ නූල් පොටක්වත් නැතුව එයා මේ හනස්සක් නේ අතු ගා ගන්න එකකුත් අරගෙන පාරේ ඇවිදන් යන අවස්ථාවක වීඩියෝ එකක් මට ලැබුණා. ඉතින් මම කල්පනා කරේ ඒගොල්ලෝ හිතන්නේ ඒ විදියට එහෙම හනස්සක් අරන් යන එකේ මූලික අර්ථය උනේ අද ඉන්න ජෛන අයවත් දන්නවත් දන්නේ ඒ හනස්සක් අරගෙන යන්නේ ඇයි කියලා. ඉස්සර කරගෙන ගියේ පයට පෑගෙන සත්තු මැරෙන එක පවා අකුසලයක් කියලා ජෛන මහවීරතුමාගේ ශාසනයේ දැඩි ලෙස ඒ සීලය ගැන ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන තිබිච්ච පරම අවිහිංසාවාදී අදහස්. බුදුහාමුදුරුවෝ එච්චර තද අවිහිංසාවාදියෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එච්චර දැඩි අවිහිංසාවාදී ප්‍රතිපත්ති නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිහිංසා සංකප්ප හිතේ ඇති කරගන්න. අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප, නෙක්ඛම්ම සංකප්ප. ඒ කියන්නේ කිසිම කෙනෙකුට හිංසා නොකරමි කියන චේතනාව ඇති කරගන්න. සියලු සත්වයෝ ගැන කරුණාව ඇති කරගන්න. ඊට පස්සේදී ඒක ක්‍රියාත්මක අවස්ථාවට එනකොට ඔබට පුළුවන් නිහිත දඬු මුගුරු අතාරින්න, නිහිත සත්ත්වෝ සත් ඒ කියන්නේ කිරිච්චි, උල්පිහි ආදී සත්වයෝ මරන්න පාවිච්චි කරන්නේ අතාරින්න. ලජ්ජී ප්‍රාණඝාතයට ලැජ්ජා වෙන්න, දයාපන්නෝ දයාව කරුණාව ඇති කරගන්න, සබ්බපාන භූතානු හිතානුකම්පි විහෙරති, සියලුම සත්වයෝ ගැන අනුකම්පාවෙන් ජීවත් වෙන්න. හැබැයි ඔබ ඇවිදන් යද්දී ඔබ අතු ගාද්දී සතෙක් මැරෙන එක නවත්තන්න බෑ. හැබැයි ඔබ අතු ගාන ගමන් සතෙකුට පන්න කොස්සෙන් ගහනවා නම් ඒක ප්‍රාණඝාතයක්. ඔබ ඇඳපල්ලට මේ කොස්ස දාලා ඇඳපල්ලේ තියෙන කුණු දූවිලි අයින් කරද්දී සමහර විට මුල්ලේ ඉන්නපු හූනෙක් ඔබේ අතින් මැරෙන්න පුළුවන්, කරපොත්තෙක් මැරෙන්න පුළුවන්, ඒක වෙනම දෙයක්. ඒත් ඇඳයට බඩ ගගා කොස්සෙන් ඇන කොස්ස අරගෙන කරපොත්තා ඉන්න තැනට මේ පන්න ගිහිල්ලා ගහලා මරණ එකයි ඔබ අතු ගාද්දී මැරෙන එකයි දෙකක්. බුදුදහම යෝජනා කරන්නේ ඔබ මැදිහත් වෙලා ඒක කරන්න එපා. ඔබ මැදිහත් වෙලා ඒක කරවන්න එපා. ඔබ යම් වෙන ක්‍රියාකාරකම් වල ඉඳිද්දී ඔබට කිසිම චේතනාවක් නැතත් ප්‍රාණඝාත වෙන්න පුළුවන්. ඒ අවස්ථා තියෙනවා. ඒත් ඒක ප්‍රාණාතිපාතා වේරමණී කියලා කියපු ඒ ප්‍රාණඝාත නම් වූ අකුසලයට අයිති නෑ. පරපණක් නැසෙන්න පුළුවන්. සත්වයේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒක අකුසලයක් නෙමෙයි ඒක. මොකද ඔබ දැනුවත්ව චේතාන්විතව ඔබ සම්බන්ධ නැහැ. එනිසා ඔබ බොහෝ වෙලාවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බුද්ධ වන්දනා, බෝධි වන්දනා, පින්කම් කරලා. අපි ප්‍රාර්ථනා කරනවා අනිත් අයට. ඒ ආශිර්වාද ඒව ලැබෙනවා. හොඳ දේවල්. හැබැයි ලොකුම ආශිර්වාදයක් වෙයි. ඔබ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට කිසිම සතෙක්ගේ ජීවිතය නැති කරන්නේ නැති. හැම සතෙකුටම ජීවත් වීමට පිහිටක් වෙන ආධාරයක් වෙන කෙනෙකු ලෙස ඔබ ජීවත් වෙනවා නම්, ඔබේ ප්‍රතිපත්ති හදනවා නම්, ඔබ ප්‍රතිපත්ති පුරනවා නම්, ඔබ මේ උතුම් මාර්ග අංගයේ උගන්වපු
සම්මා කම්මන්ත කියන මාර්ගාංගය උගන්වපෝ ප්‍රාණඝාතයෙන් ඔබ වළකිනවා නම් ඔබට ඒක දිගාසිරි ලබන්නටත් සසරේ මේ භවයේ විතරක් නෙමෙයි උපදින හැම භවයකම දිගාසිරි ලබන්නටත් නිදුක්ව නිරෝගීව ඉන්නටත් ගොඩක් උදව් වෙයි. ගොඩක් උපකාරක කුසල ධර්මයක් බවට පත් වෙයි. අනිත් ලොකුම දේ තමයි නිවන් දකින්න මේක උදව් වෙනවා. එයයි අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා යනු අපේ ද්වේෂය, අපේ වෛරය, ක්‍රෝධය, ව්‍යාපාද සිතුවිලි මේ ඔක්කොම අපි අපේ సంతානයෙන් තදංග වශයෙන් හරි తాවකාලිකව හරි යටපත් කරනවා, දුරු කරනවා. ඒක කෙලස් ප්‍රහාණ කරන එක විදියක්. එතකොටයි නිවන් මාර්ගට සම්බන්ධ. තදංග ප්‍රහාණයෙන් කෙලස් ප්‍රහාණයක්. මරන්ටම කරුණු කාරණා යෙදෙද්දි සතෙක් මරන්න නැතුව අතාරිනවා. ඒක ඔබ තදංග ප්‍රහාණයෙන් කෙලස් ප්‍රහීන කිරීමක්, කෙලස් දුරු කිරීමක්, කෙලස් නැසීමක්, නික්ලේශී තත්ත්වයට පත්වීමක් තදංග වශයෙන් හරි తాවකාලිකව හරි ඒක ලොකු ජයග්‍රහණයක් අපි ලබන දවසක් හරි එහෙම ගෙවන එක. ඒ නිසා පුදුමත් වෙන්න. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් දීවරයන්ට මොකද වෙන්නේ කියලා. ඇත්තටම දීවරයෝ ඒගොල්ලෝ රැකියාව විදියට එක තෝරලා තියෙනවා. නමුත් මගේ නම් ඒ අය එහෙම අහපු වෙලාවට මගේ පිළිතුර වෙලා තියෙන්නේ පුළුවන් තරම් අඩු දවස් ප්‍රමාණයක් ඔබ ඒ රැකියාවෙන් නියැලෙන්නෙම නැතුව ඉන්න බැරි නම් ඔබට කරන්නම දෙයක් නැත්තම් පුළුවන් තරම් වලකින්න පුළුවන් වෙලාවට වලකින්න. වෙන රැකියාවක් තෝරගන්න. ඒ වගේ යෝජනා විතරයි මට ධර්මානුකූලව කරන්න පුළුවන්. වෙනත් කිසිම සතෙක් මරන්න නැතුව ඉන්න. ඒ විදිහ තියෙනවනේ. එයාටත් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදේ අල්ප මාත්‍රයක් හරි රැකගන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඒ කවුරුවක්වත් විනෝදෙට මාළු බාන මිනිස්සු නෙමෙයි. විනෝදෙට නෙමෙයි කවුරුත් මාළු බාන්නේ. සමහරට තමන්ගේ ළමයි බඩගින්නේ. තමන්ගේ බිරිඳ අම්මා තාත්තා බඩගින්නේ. යා මූදු ගියේ නැතොත්. ඒවා හරි සංකීර්ණ ප්‍රශ්න. ඒ වුණත් අඩුම යාට දැන් ගොඩක් බෞද්ධ දීවරයෝ මම දන්නවා ඒගොල්ලෝ පොයට මූදු යන්නේ නැහැ. ඒ කියන්නේ මාස එක දවසක් හරි ඒගොල්ලෝ නොකින් ඉන්නවා. සමහරු 4 පොයටම මූදු යන්නේ නැති අය ඉන්නවා. ඒ කියන්නේ දවස් 4ක් හරි ඒගොල්ලෝ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නවා. ඒක ලොකු දෙයක්. ඒක ලොකු දෙයක්. එහෙම හරි එයා අඩුම මේක නරක කර්මයක් කියලා තේරුම් අරන් ජීවත් වෙනවා. නරක කර්මයක් කියලා තේරුම් අරන් ජීවත් වෙනවා. විශ්වාස කරනවානේ. විශ්වාස කරනවා. සම්මාදිට්ඨිය තියෙනවා. තාම 100ක් වලකින්ට බැරි වෙලා තියෙනවා. සමහර විට යාගේ ජීවිතේ යාට අන්තිම කාලෙදී හරි යාට මේ ශික්ෂාපදයක් සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා කවුරුක්වත් මේ ශාසනය අතරමං වෙන්නේ නැහැ. මේ ශාසනය අතරමං වෙන්නේ නැහැ. අපි කාටත් පුළුවන් පරිම වීරය කරලා අවුරුද්දේ වැඩි දවස් ගාණක් අපේ ජීවිතේ අපි ප්‍රාණඝාත නොකරමු. ඒකයි ඔබ කළ යුත්තේ. ඒකටයි ඔබ වීරය කළ යුත්තේ පළමුවෙන්. ඊට පස්සේ දිවි හිමියෙන් එක දවසක්වත් කිසිම සතෙක් මරන්නේ නැති ජීවිතයක් ඔබට උදා කරගන්න තත්වයටපත් වුණොත් ඔබ විශාල ජයග්‍රහණයක් මේ භවයේ ලබාගත්තු කෙනෙක් වෙනවා. ඊළඟ භවය පිළිබඳව පුදුම ආත්ම විශ්වාසකින් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දෙවෙනි එක තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි අදින්නා දානා වේරමණී නුදුන්නු දේ ගන්න එපා. අදින්න නුදුන්නු දේ ආදාන ගැනීමෙන් වේරමණී වලකිමි. නුදුන්නු දේ සොර චේතනාවකින්නේ. මෙයාගෙන් මම මේක හොරකම් කරගන්නවා කියන චේතනාවෙන්. තණ්හාවක් ඇති වෙලා යම් කිසි දෙයක් ගැන, ධනයක් ගැන, ධාන්‍යයක් ගැන, වස්තුවක් ගැන ඇති වෙලා මම මේක මෙයාට හොරෙන් ගන්නවා, මේක මගේ කරගන්නවා කියන චේතනාවෙන් උපාය යොදලා, උපක්‍රම යොදලා ඒ උපායට අනුකූලව ඒ චේතනාන්විතව ඔබට පිරිනමපු නැති, ඔබට නිත්‍යානුකූලව උරුම නොවුණු දෙයක් ඔබ ලබා ගන්නවා නම් ඔබ කරන්නේ ඔබට අයහපතක්. ඔබට අයහපතක්. මොකද අපිට ඒවා ගෙවන්න සිද්ධ වෙනවා. සොරකම කියන්නේ ගෙවන්න සිද්ධ වෙන දෙයක්.
ඔය අපේ පැරණි විහාරවල පෙර රජවරු හිටපු පාලකයෝ ඒ සේනාසන හදද්දී ඒ සේනාසන ගරා වැටුනම ඒවා ප්‍රතිනිර්මාණය කරන්නට වත්කම් රන් රිදී මුතුමැණික් ආදී ලෙස ඒවා තැම්පත් කරලා තියලා තියෙනවා. ඒවායේ බණ දහම් අනුව ඒ මිනිස්සු සටහන් කරලා තියෙනවා බල්ලන්ගේ කපුටන්ගේ රූප ඇඳලා තියෙනවා. මේවා හොරකම් කරොත්, මේවා වැරදියට පරිහරණය කළොත්, මේවා ගත්තොත් කෙනෙක් ඒගොල්ලොන්ට ඊළඟ භවවලදී උප්පත්තිය ලබන්නට වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා අනුන්ගේ දෙයක් ගනිද්දී ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන. මට මතක් වෙන පුංචි කාලේ ඉගෙන ගත්ත ලෝවැඩ සංගරාවේ තියෙන කවියක්. කෙලියට කඩක් සංගවා යහළුවෙකුගෙනේ එලිකොට නැවත දුම් මිනිසෙකුට එතෙකිනේ. එක පදයක් මතක නැහැ. අන්තිම පදය කියනවා විලිවැස්මක් නොලැබිය දෙවි වෙලත් අනේ. යහළුවෙක්ගෙන් ඇඳුමක් හොරකම් කරනවා විහිළුවට. හැබැයි වෙලාවේ හොර චේතනාව තිබුණා. එයාගේදී අරගන්න විහිළුවට. ඒ චේතනාන්විතව ආයේ දෙ කරා. උපායක් යොදලා. එයා අපහසුතාවයටපත් වුණා ඒ හොරකම හින්දා. ඇයි විලිවසා ගන්න නැතුව? එයා අපහසුතාවයටපත් වෙන්න ඇති. ලැජ්ජාවටපත් වෙන්න ඇති. ඒකෙන් එයා කර්මයක් කරගත්තා. පසුව මම තමයි මේක ගත්තේ කියලා දීලා තියෙනවා. පස්සෙත් එයා වෙන පින්කම් කරලා දිව්‍ය ලෝකෙත් ඉපදිලා තියෙන දෙවියෙක් වෙලා. ඒත් විලිවැස්මක් නොලැබිය දෙවි වෙලත් අනේ. දිව්‍යමය සලුපිලි නැති කරපු පින්වලට දෙවියෙක් වෙලා ඉපදුනාට අඳින්න වස්ත්‍රයක් නැති කෙනෙක් බවට ඒ දේවතාවපත් වෙලා තියෙනවා. එයා කොච්චර අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද දෙවිවරු අතර. මිනිස්සු අතර හරි අඳින්න ඇඳුමක් නැතුව ඉන්න මනුස්සයා කොච්චර අපහසුතාවයටපත් වෙනවද? කොච්චර ලැජ්ජාවටපත් වෙනවද? දැන් මේ රටවල් වල නම් පිරිමි අයට එහෙම ඔය උඩුකය එහෙම නිරාවරණය කරගෙන එහෙම ඇවිදින කියන එක හරීම මේ වැරදි, නරක, අශෝභන, අවනීතික, සදාචාර විරෝධී වැඩක් විදියට තමයි පිළිගන්නේ. මොකද ඒක මේ ලැජ්ජ නැතිකමක්. සමාජයට, සංස්කෘතියට නිගා කිරීමක්, පහත් කිරීමක් ලෙස තමයි සලකන්නේ. අපේ ලංකාවේ ජීවත් වෙන වැඩිහිටියොත් මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. කවදාවත් තමන්ගේ උඩුකය පිරිමියෙක් වුණත් තමන්ගේ උඩුකය වසා ගන්නේ නැතුව උඩුකය නිරාවරණව තියාගෙන, නිර්වත්ව තියාගෙන කාන්තාවක් ඉස්සරහට යන්නේක වෙනත් සමාජ බාහිර පුද්ගලයෙක් ඉස්සරහට යන්නේක ඒක අශෝභන දෙයක්, නොකල යුතු දෙයක්. ඒව ලැජ්ජාවටපත් වේ යුතු කරුණු. ඒ කෙසේ නමුත් විලිවසා ගන්න, හිරිකෝපීන පටිච්චාද නැත්තම් ලැජ්ජා විය යුතු තැන් ආවරණය කරගන්නට අපට ඇඳුමක් ඕන. ඉතින් අර මිනිසයා පෙර කරපු අකුසලේ තමයි විහිළුවට යාළුවාගේ ඇඳුමක් හොරකම් කළා. පස්සේලි කරලා දුන්නා, විපාකේ හම්බුණා. කරපු පින් වලට දිව්‍ය ලෝකේ උපදින්න ලැබුණත් කරපු අකුසල කර්මයටත් විපාකේ හම්බුණා. ඒ නිසා හොරකම් කරන එක චේතනාන්විතව කෙනෙකුගේ දෙයක් ගන්න එක, ධනය වෙන්න පුළුවන්, ධාන්‍ය වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, වෙනත් භවභෝග සම්පත් වෙන්න පුළුවන්. හොරකම් කරන එක හරිම භයානකයි. හිතන්ට එතකොට රටකට අයිති දේවල් නේ, රටකට අයිති දේවල් හොරකම් කරන මිනිස්සුන්ට මොන වගේ ඉරණමක්වත් වෙයිද කියලා. අන්ත අසරණ වෙච්ච රටවැසියන්ගෙන් වංචා කරන මිනිස්සුන්ට මොන වගේ කර්ම විපාකත් වේද කියලා හිතන්න. කල්පනා කරන්න. සාමාන්‍ය උසාවිවල දඬුවම් ලැබුණ නැති වුණාට කර්මය නඩුව අහනකොට විපාකය බොහොම බරපතල වෙනවා. බොහොම බරපතල වෙනවා. ඒක ගැන නම් අබමල් රේණුවකවත් සැක තියා ගන්න ඕනේ නෑ. ඒ විපාක හරි බලවත්. මොකද
රටක් සතු දේවල්, මහ ජනතාව සතු දේවල්, සියලු දෙනාට උපනූපන් පරපුරකට අයිති වෙන්න තියෙන දේවල් හොරකම් කරන් කණ්ඩ, වංචා කරගන්න, අල්ලස් කොමිස් තියාගෙන විකුණන් කණ්ඩ කාටවත් අයිතියක් නැහැ. ඒවා වැරදි. ඒවා නොකළ යුතුයි. ඒවා අයහපත් දේවල්, ඒවා අකුසල්. ඒවා කරන්න හොඳ නැහැ. රටවැසියෝ විදියට තමන් රැකියාව කරන තැනට හොර වැඩ කරන්න හොඳ නැහැ. තමන් පැය 8කට වැටුපක් ගන්නවා නම් ඒ පැය 8ට අවංකව වැඩ කරන්න ඕන. අවංකව වැඩ කරන්න. ඒක වැඩ නොකර අතෙන්ට මෙතෙන්ට බෝල පාස් කර මිනිස්සුන්ගේ වැඩ කරලා දෙන්නේ නැතුව කල් මරන හොරු බවට පත් වෙන්න හොඳ නැහැ රාජ්‍ය සේවකයෝ. එතෙන්ට යන්න හොඳ නැහැ. ඒක වැරදි. කවුරු කළත් වැරදි. කවුරු කරත් වැරදි. එවැනි හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ. අපිට වැටුපක් දෙනවා නම් අපි ඒකට අවංක වෙන්න ඕන. අපි වේතනයක් ලබනවා නම් රාජ්‍යාංශ වේවා පුද්ගලිකංශ වේවා කොතනක හරි අපි ඒ වේතනයෙන් ජීවත් වෙනවා නම් ඒ වේතනය අපිට නියම කරන්න මෙන්න මේ වෙලාවට මේ විදියට වැඩ කරලා තියෙන්න ඕනෑ කියන එකෙන්. ඉතින් අපි ඒ වැඩ කරනවා වගේ පෙන්වමින් වැඩ නොකර කපටිකම් කරමින් බොරු කරමින් කල් මරමින් වංචා කරනවා නම් ගෙවන්න වෙනවා. ඒව ගෙවන්න වෙනවා. මම හරි ධාර්මික රස්සාවක් කරන්නේ. අපි ඉතින් රජයේ සේවකයෝ, අපි මේ කම්පැනි සේවකයෝ, අපි ඉතින් දැහැමි වෙන්නේ ඔබ හොරෙක් නුනොත් ඒකෙදි හොරෙක් නුනොත් හොරකම් කරන්න එපා. වේලාවවත්, ධනයවත්, ධාන්‍යවත් මුකුත් හොරකම් කරන කෙනෙක් වෙන්න එපා. සංසාරේ අපි සොරකම් නොකරපු හින්දා තමයි අපිට මේ ටික හරි ලැබෙන්නේ. අපි උත්සාහ කරද්දි හරි අපිට යමක් ලැබෙන්නේ එකක් අපි දන් දීලා තියෙන නිසා, අනිත් එක අපි හොරකම් නොකරලා තියෙන නිසා. අපිට තියෙන අඩුපාඩු වලටත් මොන උත්සාහය දරුවත් සම්පූර්ණ කරගන්න බැරි අඩුපාඩු වලටත් එක්තරා විදියකට අපි සංසාරේ කරපු අකුසල් අපිට බලපාලා තියෙනවා නේ. අපිට බලපාලා තියෙනවා. ඒ නිසා මා ඔබට මෙත්සිතින් යුක්තව සිහි කරනවා, ඔබ සොරෙක් වෙන්න එපා. ඔබට පෙර භවයේ දේවල් නවත්තන්න බෑ. ඒවයි විපාක එන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් ඊළඟ භවය විනාශ වෙන එක නවත්ත ගන්න. කොහොමද? ඊළඟ භවයට ගෙනියන අකුසල කර්ම අපි රැස් නොකර ඉන්න පුළුවන්. අපි දිවි හිමියෙන් කිසිවෙකු සතු දේවල් නොගන්න කෙනෙකු බවට පත් වෙන්න පුළුවන්. දිවි හිමියෙන් අවංකව තමන් ගන්න වැටුපට සේවය කරන මිනිස්සෙක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට අපි අපේ රටට ආදරය කළා වෙනවා. අපි අපේ රටට සමාජයට මෙහෙවර කළා වෙනවා. අපි ජීවත් කරන ආයතනට අපි අවංකව වැඩ කළා වෙනවා, මෙහෙවර කළා වෙනවා, සේවයක් කළා වෙනවා. ඔබට පුළුවන් ඒව කරන්න. හොරෙක් නොවි ජීවත් වෙන්න පුළුවන්. විශිෂ්ටම දේ හොරු වැහි වැහැපු තැනක හොරෙක් නොවි ඉන්න එක. හතර අතේ හොරු ඉන්න තැනක හොරෙක් නොවි ඉන්න එක. ඒක තමයි විශිෂ්ටම දේ. විශිෂ්ටම දේ ඒක. උතුම්ම දේ ඒක. හොරු වටේ ඉඳිද්දි තමන් හොරෙක් නොවි හිටියොත් මොන්න තරම් පටිසෝතගාමී ප්‍රතිපදාවක්ද ඒක. මොන්න තරම් ඉහළට මේ ශාසනික ජීවිතේ මේ ආධ්‍යාත්මික ගමනේ යෑමක්ද ඒක. හොරු පිරිච්ච, කපටියෝ පිරිච්ච, වංචනිකයෝ පිරිච්ච තැනක ඔබ එවැනි තත්වයකටපත් නොවි ඉන්න එක. ඒ නිසා ඔබ ඊටාම බුද්ධිමත්. ඔබ ඒ පාරමිතාව පුරන්න ඕන. මං හොරෙක් නොවෙමි කියන එක. කාගේවත් දේ, නුදුන්නු දේ, මට අයිති නැති දේ, මට නිත්‍යානුකූලව උරුම නැති දේ ගන්නෙ නෑ කියන ප්‍රතිපදාව පුහුණු කරන්න ඕන. ඒක අවශ්‍යයි. එතෙන්ට අපි කවුරුත් හිත දියුණු කරන්න ඕන. තුන්වෙනි කාරණේ කාම මිත්‍යාචාරයෙන් වැළකීමනේ. කාම මිත්‍යාචාරයෙන් වැළකීම. තමන් විවාහක නම්, තමන්ට බිරිඳක් ඉන්නවනම්, තමන් විවාහක නම්, තමන්ට සැමියෙක් ඉන්නවනම්, ඇය හෝ ඔහු ඉක්මවා යන්නේ නැතුව ඉන්න එක. ඇය හෝ ඔහු ඉක්මවා යන්නේ නැතුව ඉන්න එක. කායිකව, මානසිකව ඇය හෝ ඔහු ඉක්මවා යන්නේ නැතුව කෙනෙක් කටයුතු කරනවා නම්
කෙනෙකුට තමන්ව විශ්වාස කරපු එක්කෙනාව රවට්ටන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, තමන්ව විශ්වාස කරලා තමන් එක්ක ජීවත් වෙන්න ආපු අනිකාව වංචාවට ගොදුරු නොකර ඉන්න ඔබට පුළුවන් නම්, ඔබ කරන්නේ විශිෂ්ට දෙයක් මේ ආධ්‍යාත්මික ගමනට අදාළව. ඔබ ඔබේ මේ ලෝක ජීවිතයට, සංසාර ගමනට ලොකු කුසලයක් ඔබ රැස් කරගන්න. ඔබ මේ ලෝකේ අකමැතිම එකක් රැවටෙන එක. ඔබ වංචාවට ලක් වෙන එක. ඔබට කොච්චර වේදනාවක් දැනෙයිද ඔබේ බිරිඳ ඔබ ඉක්මවල ගිහිල්ලා වෙන ස්වාමි පුරුෂයෙකු සමග ලිංගික ජීවිතයක් ගත කරොත්. ඔබේ සැමියා කොච්චර දුක් වේද ඔබව ඔහුව ඉක්මවා ගිහිල්ලා වෙන බිරිඳක් සමග ලිංගික ජීවිතයක් ගත කරොත්. ඒ වේදනාව අනිකාට දුන්නොත්, ඒ පීඩාව අනිකාට දුන්නොත්, සසරේ ඔබට මේ ලෝකේ නීතියෙන්වත් සමහර විට කොතනකින්වත් දඬුවම් එන එකක් නැහැ. ඔබ මුළු ජීවිතේ පුරාම ඉඳීවි. ඒත් ඔබ චේතනාන්විතව රැස් කරන කර්මය ඔබට විපාක විදියට අනිවාර්යයෙන්ම එවි. ඔබටත් මේ සසරේ ඒ විදියට පීඩාවට පත්වෙන්න වෙන වාර ගාන කීයක් වෙයිද කියලාවත් කියන්න බෑ. මොකද කෙනෙකුට ඔබ කින්දරක් දෙනවනම්, කෙනෙකුට ඔබ පීඩාවක් දෙනවනම්, ඒක විපාකයක් ඔබ බාර ගන්නට සූදානම් වෙන්න ඕන. පුළුවන් තරම් අවංක වෙන්න. පුළුවන් උපරිම අවංක වෙන්න. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් තමන් විවාහ වුණා නම් තමන්ගේ බිරිඳ, තමන්ගේ සැමියා අන් අය ආශ්‍රයයට එවැනි පාපයන් කරගන්න තත්ත්වයට පත් නොකරන්ට ආදරය, කරුණාව, බලා ගැනීම, ගරු කිරීම, අවංක භාවය ඒක දෙපාර්ශ්වයෙන්ම තියෙන්න ඕන. කෙනෙක් එවැනි පාපයකට ඇදලා දැමීමත් දැනුවත්වමනේ. ඒක එතකොට තමන් කරන දෙයක් නේ. ඒ නිසා මේ දෙපැත්තම කල්පනාකාරී වෙන්න. තමන් අකුසලයෙන් වැළකීලා ඉන්න එක තමන්ගේ වගකීම. ඒ වගේම තමයි විවාහ ජීවිත ගෙවනවා නම් තමන්ගේ බිරිඳට, තමන්ගේ සැමියාට ආදරය, ගෞරවය, බලා ගැනීම, රැකවරණය, සොයා බැලීම, උපකාරවත් වීම, සහයෝගීතාවය, බෙදා හදා ගැනීම මේවා තියෙනවා නම් සමහර විට කෙනෙකුට තමන් වෙනුවෙන් ඕන තරම් කැපවීමක් කරලා ඉන්න හේතු හැදෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ අය කාම මිත්‍යාචාරයට ගිහිල්ලා තියෙන්නේ කාමාශාව හින්දාටත් වඩා ගේ ඇතුලෙන් ආදරය, කරුණාව ලැබෙන්නේ නැත්තම්, ගෞරවය, අගය ලැබෙන්නේ නැත්තම්, හොයා බැලීමක් ලැබෙන්නේ නැත්තම්, වටිනාකමක් ලැබෙන්නේ නැත්තම්, පිළිගැනීමක් නැත්තම්, ඒක යම්කිසි තැනකින් ලැබෙන්න ගත්තොත් එතෙන්ට වැටෙනවා. ලැබෙන්නේ නැහැ කියලා එතෙන්ට වැටෙන්න කියලා මා යෝජනා කරන්නේ. ඔබ සංසාරේ ඔබට වෙච්ච දෙයක් ලෙස තේරුම් අරන් පුළුවන් තරම් ඔබ බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන්න, සීලවන්තව ඉන්න ඔබට පුළුවන් නම් ඔබ ඒක කරන්න. හැබැයි මා යෝජනා කරනවා කෙනෙක් තව කෙනෙකුව එතෙන්ට වටන්න නැතුව ඉන්නත් වගකීමක් තියෙනවා. බැන්දනම් මාත් එක්ක ඉන්න ඕනි කියලා තර්ජන කරන්න පුළුවන්. ඒත් ඔබ විවාහ වෙලා තියෙන රහතන් වහන්සේ කෙනෙක් එක්ක නෙමෙයි. ඔබ විවාහ වෙලා තියෙන කෙලෙස් සහිත මිනිස්සෙක් සමග. එතකොට කෙලෙස් සහිත මිනිස්සෙෝ විවාහ වුණාම විවාහ ජීවිතේ ආදරය, කරුණාව, ගෞරවය, ලිංගික ජීවිතය මේ හැමදේම අපේක්ෂා කරනවා. ඔබට යහපත් ගෘහ ජීවිතයක්, තෘප්තිමත් ගෘහ ජීවිතයක් ඕන නම් ඔබ ඒකේ වගකීම තේරුම් ගන්න ඕන. ඒකේ තියෙන කැපවීම තේරුම් ගන්න ඕන. ඒව නැතුව ජීවිතේ ප්‍රශ්න ඇති වෙන එකත්, තමන් වගේම අනේකා පාපයට ඇද වැටෙන එකත් වළක්වන එක ලේසි නෑ. සබුද්ධිමත් වෙන්න. වැඩිහිටියෝ විදියට හිතලා වැඩ කරන්න. තරුණ දරුවන්ට නම් මම යෝජනා කරනවා ඔබ
විවාහ ජීවිතයට පත් වෙනකන් කාගේවත් අතින් අතට යන ළමෙක් වෙන්න එපා. ආදරය, යාළුකම්, මිත්‍රකම්, එකිනෙක හඳුනා ගැනීම ඒව කරන්න. ඒත් ශාරීරික සම්බන්ධකම් වලට ඔබ විවාහ ජීවිතයට පත් වෙනකන් ගමන් කරන්න එපා. ඔබේ පිරිහීම උදා වෙන්න පුළුවන්. කායිකවත් මානසිකවත් ඔබ ගොඩක් පිරිහිලා යන්න පුළුවන්. අනිත් එක ඔබ ජීවත් වෙන්නේ ලාංකිකයෝ, බෞද්ධ සංස්කෘතිය මත ජීවත් වෙන, ලාංකික සංස්කෘතිය මත ජීවත් වෙන සමාජයක. ඔබට අතින් අතට යන්න බෑ. ඔබට රස්තියාදුවේ යන්න බෑ. පිරිමියෙකුටවත් ගැහණියකටවත්. ගැහණු ළමයෙකුටවත් පිරිමි ළමයෙකුටවත්. දෙගොල්ලම පුළුවන් තරම් විවාහ වෙනකන් තමන්ගේ සීමා තියාගන්න. තමන්ගේ ජීවිතේ ගෞරවයන්, අගයන් පුතෙක් වුණත් දුවෙක් වුණත් රැක ගන්න ඕන. මොකද අද තියෙන ලෝකේ තියෙන භයානකම ලෙඩවලට බෙහෙත් හොයන්න මිනිස්සු දඟලනවා. උපක්‍රම හොයන්න මිනිස්සු දඟලනවා. හැබැයි ලොකුම වටිනම උපක්‍රමය මොකක්ද? විවාහ වෙනකන් කිසිවෙකු සමග කායික සම්බන්ධකම් වලට නොගිහින් හිටියොත්, එවැනි දෙන්නෙක් විවාහ වුණාට පස්සේ පරපුරුෂ සේවනයටත් පරදාර සේවනයටත් නොගිහින් හිටියොත්, ඉතින් එතනින් එහාට මං හිතන්නේ ඔබට සමාජ රෝග පිළිබඳව බය වෙන්න කිසිම කාරණයක් නැහැ. කිසිම කාරණයක් නැහැ. සමාජ රෝග පිළිබඳව බය වෙන්න වෙන්නේ එක්ක විවාහයට කලින් කායික සම්බන්ධකම් වලට ගියපු අයට. එහෙම නැත්නම් විවාහයෙන් පස්සේ තමන්ගේ සැමියා හෝ බිරිඳ ඉක්මවපු අයට. ඉතින් මේව තේරුම් ගන්න. හොඳට අවබෝධ කරගන්න. ඉතින් මේව වළක්ව ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියපු විදියට කටයුතු කරොත් තෘප්තිමත් ගෘහ ජීවිතයකුත් ලැබිලා, නිදුක් නිරෝගීකමත් ඇතුව, ලොකු ආත්ම විශ්වාසයකුත් ඇතුව ජීවත් වෙන්න පුළුවන්. හොඳට හිතන්න. නිවැරදිව හිතන්න. මේවා එකක්වත් මේ ප්‍රාථමික ගෝත්‍රික අදහස් කියලා හිතන්න එපා. අපි දන්නවා මේ ලෝකේ තියෙනවා living together කියලා. එහෙම සංස්කෘති තියෙනවා. ඉතින් ඒව හින්දා ලෝකේ නන්නත්තර වෙච්ච හැටි අපි දකිනවනේ. ලෝකේ රටවල් වල වෙලා තියෙන දේවල්. අද මේ ජපානයේ මම ඉන්න මේ රටේ. අද දරුවෝ උපදින්නේ නැතිකමේ ප්‍රශ්නය. ජපානයේ මූණ දෙන ලොකු ප්‍රශ්නයක්. ඇයි විවාහ වෙන්නේ නැහැ? තැන් වල ජීවත් වෙනවා. කවුරුත් වගකීමක් ගන්නෑ. දරුවෝ ඒ කියන්නේ මේ සිංගල් මම් කියලා කියන තාත්තෙක් නැහැ. දරුවෙක් එක්ක ඉන්න අම්මලාගේ ප්‍රමාණය වැඩි වෙනවා. වේගෙන් වැඩි වෙනවා. ඒ දරුවෝ සම්බන්ධව වගකීමක් නැහැ. මෙහෙම ප්‍රශ්න තියෙනවා. අලුත් පරම්පරාවේ ළමයි මේ බටහිරත් මේවා තියනවා, ලෝකේ රටවල් වල මෙහෙමයි අහමයි කියලා නටන්න එපා ළමයි. ඔක්කොම දේවල් බටහිර තිබුණු පළියට හොඳ දේවල් නෙමෙයි. මේ ජපානයේ හොඳ ඒවා අපි අගය කරනවා. හැබැයි ඔය වගේ තියෙන තුට්ටු දෙකේ සංස්කෘතිය අපි අගය කරන්නේ නැහැ. ඒව අගය කරන්න බෑ. ඒව නිසා වෙලා තියෙන්නේ යහපත් දේවල් නෙමෙයි. වෙලා තියෙන යහපත් දේවල් නෙමෙයි. හියුමන් රයිට්ස් කියන්න පුළුවන්, ඕන කෙනෙකුට ඕන එකක් කරන්න පුළුවන් කියන්න පුළුවන්. කතන්දර කියන්න පුළුවන්. ඉතින් හියුමන් රයිට් එකක් නේ විදියට සමහර සත්තු මරන් කන්න පුළුවන් කියලා අපිට ඔළුවට ගිහින් තියෙන්නේ. මේකත් අපේ අයිතියක්. දෙයියෝ මේවා මවලා තියෙන්නේ. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන අපි ඔක්කොම ලෝකෙ මේ අනිත් රටවල් වල තියෙනවාය කියන එක මත කරන්න යන්න හොඳ නැහැ. අපි පිළිගන්නව නම් පවක් පිනක්. අපි පිළිගන්නව නම් කර්මයක් කර්ම විපාකයක්. අපි පිළිගන්නව නම් හොඳ සහ නරක දෙකේම විපාක එනවා කියලා පරිස්සම් වෙන්න ඕන. අනෙක් පැත්තෙන් කොහොමත් ලෝකේ බලගතුම සෞඛ්‍ය සංවිධානවලටත් ලෝකේ සමාජ රෝග ඇතිවීම නවත්තන්න බැරි වෙලා තියෙනවා. මට මතකයි ලංකාවේ HIV ආසාදිතය අඩු කරන්නට වෑයම් කරන ඒ වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ සංවිධාන වරින් වර මා එක්ක සාකච්ඡා කරලා තියෙනවා. බණවලදී
අවධාරණය කළ යුතු දේවල් ගැන ඒගොල්ලෝ මට ඇවිල්ලා කියලා තියෙනවා. ඒ ප්‍රධානම දෙයක් තමයි ඒගොල්ලෝ කියන්නේ මේ දරුවෝ විවාහයට පෙර මෙවැනි බැඳීම් වලට අනේක නවත්තන්ට පුළුවන් තරම් මඟ පෙන්වන්න කියන එක. මොකද ඒගොල්ලොන්ට එන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑම. ඊළඟට සමහර වෙලාවට එවැනි රෝගී තත්වයන් වරින් වර දිගටම තමන්ගේ ශරීරෙ තිබිලා වරින් වර මතුවෙනවා. තව අයට ඒවා එයා විවාහ වුණාම කවදාවත් එවැනි තත්වයකට එවැනි වැරද්දකට නොගියපු අයත් රෝගීන් බවට පත් වෙනවා. උපදින දරුවන්ට ඒ ඇතිවෙච්ච රෝගී තත්වය උප්පත්තියේ ඉඳලම තියෙනවා. ඉතින් පවුනේ ඒවා. මේවා වැරදිනේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. තමන් පුළුවන් තරම් ඒ වැරදිකාමයෙන් වැළකීම කියන ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න ළමා කාලේ. විවාහ ජීවිතයක් ගෙවන්න. හොඳ බිරිඳක්, හොඳ සැමියෙක් එක්ක ආදරෙන්, කරුණාවෙන්, දයාවෙන්, සෙනෙහසින් ජීවත් වෙන්න. බුදුදහමේ කොහෙද ඒවට තහනම් තියෙන්නේ නැහැ. බුදුදහම ඔබට කියන්නේ ඔබේ රැකවරණයත් අනිකගේ රැකවරණයත් දෙකම සලස්සන්න. ඔබේ සතුටත් අනෙකගේ සතුටත් දෙකම සලස්සන්න. ඉතින් ඊටම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාව ඔබ ශ්‍රවණය කළා. මෙච්චර වෙලා ඉගෙන ගත්තේ කොහොමද? සම්මා කමන්ත. ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකමෙන් වැළකීම, වැරදි කාමයෙන් වැළකීම. ඊටම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම කළේ ලක්මාල්ද සිල්වා මැතිතුමා, ප්‍රශානි ප්‍රනාන්දු මැතිණිය, ආස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙන අපේ හිතවත් දායක දෙපළක්. බොහොම ශ්‍රද්ධාවෙන් එයත් ඔබ අහනවා, පින්කම් කරගන්නවා. තමන්ගේ දරුවෝ තුන් දෙනාගේම ජන්මදින සැප්තැම්බර් 30 වෙනිදා එක දුවෙකුගේ පුතාගේ, අනිත් දුවගේ නොවැම්බර් 26, අනිත් දුවගේ ජුනි 16. ඉතින් ඒ දුවලා දෙන්නට පුතාට ආශිර්වාද කරන්න. අම්මයි තාත්තයි විදියට මේ පින්කම සංවිධානය කළේ කවිනු පුතාටත්, දුවිනි දියණියටත්, දිහෙලි දුවටත් මේ පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ තුන් දෙනාගෙන්ම අධ්‍යාපනය, අනාගතය වාසනාවන්ත වේවා, සුරක්ෂිත වේවා, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. සියලුම ප්‍රාර්ථනා ඉටු කරගන්නට සම්‍යක් දෘෂ්ටික දෙවියෝ ඒ දරුවෝ තුන් දෙනාටම උපකාර කරත්වා. ඒ වගේම සෝමලතා ප්‍රනාන්දු මාතාවටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. දෙපාර්ශ්වයේ ආදරණීය අම්මා තාත්තට, ඥාති හිත මිත්‍රාදීන්ට, සහෝදර සහෝදරියන්ට වගේම ලක්මාල් මහත්මයාටත්, ක්‍රිෂානි නෝන මහත්මියටත් සියලු යහපත වේවා. බණ අහපු ඔබටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වේ. රටත් ලෝකයත් ශාසනයත් රකිත්වා. අපට මේ ජපානයට වැඩම කරලා අධ්‍යාපන කටයුතු කරන්නට මහෝපකාරී වෙන අපේ සහෝදර කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ, පුජි සුගත සෙනසුන, කංසායි සුගත භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය හුරුළුනික වැවෙසු ධම්ම ස්වාමීන් වහන්සේ, කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ අධිකාරී මගේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඔබටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඔබේ නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා. වසර 3කට පෙර මිය ගිය දයානන්ද කාර්යවසම් ලොකු තාත්තා ඇතුළු ඒ ලක්මාල්ද සිල්වා මැතිතුමා, එම මැතිණිය නමින් මිය ගිය සියලු ඥාතීන්ටත්, බණහපු ඔබ නමින් මිය ගිය ඥාතීන්ටත් මේ පින් කුසල් අත්වීමෙන් උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්න අද කරගත්තු පින්කමද පාරමිතාවක් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂ මතක් කිරීම, මා මේ වැඩ සිටින කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික උතුම් කටින පුණ්‍යෝත්සවය ලබන ඉරිදා නොවැම්බර් මාසේ 7 වෙනිදා උදෑසන 9:00 වගේ වෙනකොට පටන් ගන්නවා. මේ ආසන්න පළාත්වල ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික පිරිසට අපි ආරාධනා කර සිටිනවා, ඔබ
මෙවර කටින පුණ්‍යෝත්සවයකට සහ සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැත්නම් ඔබට විවේකයක් තිබෙනවා නම් ඔබටත් පුළුවන් ඒ උතුම් කටින චීවර පූජාවට අත ගහලා පින් සිත කරගන්න ඔබටත් සම්බන්ධ වෙන්න කියලා මෙත් සිතින් යුක්තව සිහිපත් කර සිටිනවා. ඉතින් ඒ වගේම ලංකාවේ ජීවත් වෙන අපේ ලාංකිකයෝ මම දකිනවා හැම දවසකම 500කට 600කට අධිකව කොරෝනා රෝගීන්ගේ වාර්තා වීම තිබුණත් මට පේනවා විශාල ප්‍රමාණයක් මිනිස්සු දුර බැහැර වන්දනා සහචාරිකාවල නියැලෙනවා. මම ඔබට සිහිපත් කරනවා ඔය එලිදරව් වෙන ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් කොරෝනා රෝගයෙන් ගැවසෙන්න පුළුවන්. ඒ නිසා පොදු ස්ථානවල ඔබ හැසිරෙනකොට ඔබ එහෙම වන්දනා ගමන් බිමන් යනවා නම් මම ඔබට සිහි කරනවා කරුණා කරලා මුව ආවරණය පළඳින්න. දෑත් පිරිසිදු කරගන්න. දුර තියාගෙන කටයුතු කරන්න. මේ රටවල් වල කෝටි ගණනාවක් ජනතාව හිටියත් මේ රෝගේ පාලනය කරගෙන තියෙන්නේ මිනිස්සු කැප වෙලා මිනිස්සු වීරිය කළා මිනිස්සුන්ගේ පැත්තෙන් දීපු දායකත්වයේ හින්දා. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා දැන් රට ඇරලා තියෙන අපිට ඕනියහක යන්න පුළුවන්. ඇත්ත ඕනියහක යන්න පුළුවන්. ඒත් ඔබ ගැනත් ඔබේ වයෝවෘද්ධ සියලා අත්තම්මලා ගැනත් ලෙඩ දුක් හැදිලා වෙනත් රෝග වලින් පීඩා විඳින ඔබේ ගෙදර ඉන්න අය ගැනත් හිතන්න නැතුව වැඩ කරන්න එපා කියලා මෙත් සිතින් සිහි කරනවා. ඒක ඔබට කරන මෙත් සිතින් යුක්ත මතක් කිරීමක්. ඉතින් මේ පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරම්ති තී. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනි මෙවර අපේ නව ශ්‍රීලන්තයේ සදහවත් දායක පිරිස වෙනුවෙන් සිත කරන උතුම් සද්ධර්ම දේශනාව හෙට හවස 4ට ජපානයේ වෙලාවෙන් 4 වෙනිදා හවස 4ට ජපානයේ වෙලාවෙන් මං හිතන්නේ ලංකාවේ වෙලාවෙන් නම් 1:00ට විතර මං හිතන්නේ පැය 3:00ක වගේ වෙනසක් තියෙන නිසා 12:00ට 12:00 මං හිතන්නේ 12:00ට විතර හවස 4ට ජපානයේ වෙලාවෙන් පැවැත්වෙන බව මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. ජපානයේ වෙලාවෙන් හවස 4ටයි පැවැත්වෙන්නේ. අය නව ශ්‍රීලන්තේ රාත්‍රී මං හිතන්නේ 7 විතර වෙලා එතකොට ඒ නිසා ඒකට සම්බන්ධ වෙන්න කියලා මෙත් සිතින් සිහි කරනවා. තෙරුවන් සරණින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.